ඊළඟට බලන්න කියලා පෙන්නන්නේ අද්දුවා නැත්නම් අද්දුවතෝ කියලා කියනවා. මොකද්ද මේ අද්දුවා කියලා කියන්නේ? පංචස්කන්ධේ අස්ථීර ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඒ කියන්නේ ස්ථිර නැති දෙයක් විදිහට දකින්න කියනවා මේ අද්දුවා කියලා කියන්නේ. ස්ථිර නැති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේම ස්ථිර නැහැ. ඒ ස්ථිර නැති ලෝකය, ස්ථිර නැති සසර, ස්ථිර නැති සත්ව භාවය, ස්ථිර නැති සියල්ල. ඊට කය ඇතුළු මේ සියල්ල ස්ථිර නැහැ කියන එක දකිමින් ද්වං නිබ්බානන්ති පස්සතු. ඒ කියන්නේ ද්වං කියලා කියනවා නිවනට. ඒ කියන්නේ ස්ථිරයි කියන එක. අද්වං කියලා කියන්නේ අස්ථිරයි කියන එක. ද්වං කියලා කියන්නේ මොකද්ද? ස්ථිරයි. එතකොට ඔන්න දැන් බලන්න. දැන් ඒ ඔක්කොම නිර්වාණය කියන වචන. දැන් අනිච්චතෝ කියලා කියනවා සසර පංචස්කන්ධේ නිච්චතෝ කියනවා නිවනට. දුක්ඛං කියලා කියනවා සසරට. නිවනට කියන්නේ මොකක්ද? සුඛං කියලා. සුඛං කියලා කියනවා. අන්න ඒ විදිහට. එතකොට මෙතනදී පෙන්නනවා මේ සංසාරය කියන එක තමයි අද්දුව කියලා කියන්නේ. කියන්නේ ස්ථිර නැහැ. ඒ ස්ථිර නැති බව. දැන් මේ රූපේ ස්ථිර නැති බව හොඳට අපිට දකින්න පුළුවන්. ලදරු කාලේ ඉන්න ළමයා නෙවෙයි, ලදරු කාලේ ඉන්න ළමයා තරුණ කාලය වෙනකොට වෙනස් වෙනවා. ඒ කියන්නේ ළමා කාලේ වෙනකොට. ළමා කාලේ ළමයා තරුණ වෙනකොට වෙනස්. තරුණ කාලේ ළමයා මධ්‍යම වයසට එනකොට වෙනස්. මධ්‍යම වයසේ ඉන්න කෙනා අවුරුදු 60 70 වගේ කාලෙට වෙනස් වෙනවා. ඒ 60 70 කාලේ ඉන්න කෙනා අවුරුදු 80 90 වෙනකොට මොනවාද වෙනස් වෙන්නේ? අවුරුදු 7-8න් දැකපු දරුවා අවුරුදු 20ක් විතර දකින්න නැතුව ඉඳලා ආයෙ දැක්කොත් අඳුරන්න බැරි වෙනවා. නේද? අවුරුදු 30-40 කාලේ දැක්ක කෙනා අවුරුදු 80ක් විතර ගිය පස්සේ දැක්කොත් අඳුරන්න බැරි වෙනවා. මේ වෙනස් වෙන බව. ඉතින් මේ සසර කියන එකේ අද්දුව කියන වෙනස් වීම තුල තියෙනවා. දැන් මුලින්ම මව් කුසේ කලලයකින් ආරම්භ වුණා. කලලේ වෙනස් වීමෙන් තමයි අබ්බුදේ හටගන්නේ. අබ්බුදේ වෙනස් වීමෙන් පේශි හටගන්නේ. පේශි වෙනස් වීමෙන් ඝන පේශි හටගන්නේ. එහෙම නව මාසයක් තරම් කාලයේදී මව් කුසේ වෙනස් වෙමි තමයි මේ කාලේ. එතන උපන්දා ඉඳලා මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය දකින්න කියනවා. ඒ වෙනස් වෙන භාවයේ ජරතා ස්වභාවය තමයි මෙතෙන් දකින්න කියනවා. වෙනස් වෙවි යන බව. එතකොට කයවල විතරක් නෙවෙයි රූප කියලා ගත්තාම තමන්ගේ කය විතරක් නෙවෙයි. දැන් තමන්ගේ කය ගත්තාම ඔන්න සුදු කළුවට තියෙන කේ සුදු වෙනවා. වෙනස් වෙනවා.
ඒතකොට එතනදී වෙනස් වීමක්. භංග වීම කියන්නේ නැතිවීම. භංග වීම කියන්නේ නැතිවීම, මේක වෙනස් වීම. ඊට පස්සේ දත් ටික හැලෙනවා. හොඳට තරුණව තියෙනවම රැලි වැටෙනවා. ටික දවසක් යනකොට හොඳට කොන්ද කෙලින් තිබ්බ කෙනාගේ කොන්ද බුද වෙනවා. ඇස්පෙන් විනිවිද කෙනාගේ ඇස් අන්ධ වෙනවා. කන් ඇයේ හිටපු කෙනාගේ කන් පිළිදි වෙනවා. ගඳ සුවඳ දැනෙන හිටපු කෙනාගේ ඒක නැති වෙනවා. රහ දැනෙන කෙනාට රහ දැනෙනවා. ස්පර්ශ දැනෙන කෙනාට ඒක නැති වෙනවා. මතක් වෙවි තිබ්බ කෙනාට ඒක නැති වෙනවා. හොඳට බුද්ධිය තිබ්බ කට්ටි මන්ද බුද්ධි වෙනවා. දුප්පතුන් ධනවතුන් වෙනවා. ධනවතුන් දුප්පත් වෙලා යාචකයන් වෙනවා. ඇවිද්ද පිරිස ඇවිදින්න බැරි වෙනවා. ඔය විදිහට වෙනස් වෙනවා. නිරන්තරයෙන් එතකොට මේ සංස්කාරය බාහිර ලෝකෙ ගත්තා එහෙමයි. දැන් දියුණු වෙනවා කියන්නේ වෙනස් වෙන එකනේ. දියුණු වෙනවා කියන්නේ වෙනස් වෙන එක. ඒවා නැති වෙනවා කියන්නේ වෙනස්. දැන් අවුරුදු කීපයකට කලින් තිබ්බ විදිහ නෙවෙයි දැන් මේ හැමදේම. ඒ වෙනස් වෙනවා. ඒ කාලෙට තිබ්බ වැස්ස දැන් වෙනස් වෙනවා. ඒ කාලේ ගොවියෝ වහින කාලේ ගන්නවා. ඒ වෙනකොට ගොවිතැන් කරන්න ඉන්නවා දැන් වෙනස් වෙනවා. ඒ විදිහට කරපුවාම මැරෙනවා. වහින කාලේ වෙනස් වෙලා. පායන කාලේ වෙනස් වෙලා. සීතල තිබ්බ පැති වලට දැන් රස්නේ. රස තිබ්බ පැති වලට සීතලයි. ඉතින් ඔන්න ඔය විදිහේ බාහිර රූපයෝ සාධ්‍යාත්මික රූපයෝ සියල්ල වෙනස් වෙන ආකාරයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් විපරිණාම කියලා කියන්නේ ඒකට. අද්වා කියලා කියන එකම තමයි කියන්නේ විපරිණාම කියලා. විපරිණාමය කියන්නේ මොකද්ද? පෙරලෙන ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය. ඉතින් ඒ බාහිර දේවල් වගේම ආධ්‍යාත්මික ශරීරේ වෙනස් වෙවි යනවා. ඕන జగතික සමහර විට එකපාරටම ඔළුව අල්ලගෙන ඉඳ ගන්නවා බලනකොට මොළේ නහරයක් පිපිරිලා. පපුව අල්ලගෙන ඉඳ ගන්නවා heart attack එකක් ඇවිල්ලා. ඉතින් ඔය විදිහට මේ හැම දෙයක්ම නිරන්තරයෙන්ම වෙනස් වෙවි යනවා. ඒ වෙනස් වෙන හින්දා තමයි මේ සසරේ දැන් ඔන්න මැරෙනවා. මැරුණාට පස්සේ ඔන්න මැරෙන්නේ මිනිස්සෙක්. වෙනස් වෙච්ච හින්දා තමයි ඔන්න එළුවෙක් වෙනවා. කොටියෙක් වෙනවා. මුවෙක් වෙනවා. සිංහෙක් වෙනවා. දෙවියෙක් වෙනවා. බ්‍රාහ්මණයෙක් වෙනවා. පුරුෂෝ ස්ත්‍රීන් වෙනවා. ස්ත්‍රීන් පුරුෂෝ වෙනවා. දෙවියෝ නිරය උපදිනවා. නිරිසත්තු പ്രേත ලෝකෙ උපදිනවා. പ്രേතයෝ මනුලෝ උපදිනවා. මිනිස්සු දෙව්ලෝ උපදිනවා. ඔය විදිහට වෙනස් වෙන ස්වභාවය. එකම ධාරාවක් වශයෙන් එහෙම නෙවෙයි යන්නේ මේක. ආත්මීය මනුස්සයා, ගියාත්මික මනුස්සයා, ඊතිහාත්මික මනුස්සයා, ලබනාත්මික මනුස්සයා ඕමෝම නෙවෙයි. මහා කුසල පුරාගෙන යන බෝධිසත්වයෙක්වත් එහෙම උපදින්නේ නැහැ. නියත විවරණ ලැබුවායින් පස්සේ බෝධිසත්වෝ උපදින්නේ නැති තැන් ඉලක්ක තියෙනවා. කොහෙද? එකක් තමයි ස්ත්‍රියක් වෙන්නේ. නියත විවරණ ගත්තයින් පස්සේ ස්ත්‍රියක් වෙන්නේ. ඉතින් කලින් ස්ත්‍රියක් වෙනවා. නියත විවරණ ගත්තයින් පස්සේ මාරයා වෙන්නේ. ඊට කලින් වෙන්නේ ඊළඟට
සතර අපායම උපදිනවා. ඒ මේ ජාතකයේ අවුරුදු 20ක් රජකම් කරලා 80000ක් නිරේ නේද? ඒකට නිරේ උපදිනවා. තේමී කුමාරයා වශයෙන් හිටියේ ඉන්න කලින් ආත්මේ අවුරුදු 80000 නිරේ ඉඳලා අවුරුදු 80000ක් නිරේ ඉඳ ඊට ඉස්සෙල්ලා භවයේ අවුරුදු 20ක් රජකම්. ඒකට හේතුව බෝධිසත්වයෙක් නියත විවරණ ගත්තයින් පස්සේ කැඩෙන්නේ නැති එක සීලයයි තියෙන්නේ. අනෙක් සීල කැඩෙන්න පුළුවන්. මොකද? බොරු කියන්නේ. ඒක සත්‍යවාදී. බොරු කියන්නේ අනෙක් සීල කැඩෙන්න පුළුවන්. ඒ කැඩෙන ඉඳ තමයි නිරේ. නිරේ උපදින්න පුළුවන්. හැබැයි ඒ නිරේ ඉපදුනත් අර බෝධි චිත්තේ වඩ වෙන්නේ. ඒ දුක් විඳ එතන විවරණ ගත්තා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒතොර සාමාන්‍යයෙන් මහා පුරුෂයෙක් කියලා ගන්න ඒක. විවරණ ගත්තා කියන්නේ මහා පුරුෂයෙක්. විවරණ ගත්තේ නැත්තම් බෝධිසත්වයේ තමයි හැබැයි මහා පුරුෂයෙක් වෙන්නේ. විවරණ ගත්තයින් පස්සේ මහා පුරුෂයෙක්. එතකොට එදින් ඔය වගේ වෙනස් වෙනවා. කොහොම විවරණ ගත්තයින් පස්සේ ආය ස්ත්‍රියක් වෙන්නේ. යම රජුව වෙන්නේ. පිටසක්වලවල උපදින්නේ. නියත මිත්‍යා දෘෂ්ටි වෙන්නේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි අම්ම කෙනෙක් වගේ ඉපදෙන්න පුළුවන්. හැබැයි එයා සම්මාදිට්ඨිකයි. අම්මා මිත්‍යා දෘෂ්ටි වෙන්න පුළුවන්, තාත්තත් මිත්‍යා දෘෂ්ටි වෙන්න. දරුවා සම්මාදිට්ඨිය බෝධිසත්ව. ඊට පස්සේ අම්මා තාත්තත් සම්මාදිට්ඨිය වෙනවා. ඉතින් ආන් ඒ වගේ. ඒ වෙනකම් ඉතින් වෙනස් වෙනවා. වෙනස් වෙවි තමයි මේ කියන්නේ. ඉතින් හැමදේම එකාකාරව පවතින්නේ ශෙනෙකි. දැන් බලන්න මේ ලෝකේ ඉන්නවා තමන් බොහෝ ප්‍රියමනාප කරපු ස්ත්‍රීන් ඉන්නවා. තමන්ගේ භාර්යාව හරි වෙන්න පුළුවන්. හිටපු හැටියෙම ඇඟ පුරාම කබර දානවා. ඇඟ පුරාම තුවාල හැදෙනවා. කුෂ්ඨ හැදෙනවා. ගෙඩියනවා අර තියෙන්නේ අපි දැකලා තියෙනවනේ නේද? ඇඟ පුරාම කුංචි කුංචි ගෙඩිය ඇවිල්ලා. සමහරේ ගෙඩි කුණු වෙලා පණුව වැටෙනවා. තමන් කොච්චර ප්‍රියමනාප කරත් ඇලුමින් හිටියත් එහෙම වෙනස් වුණාට පස්සේ ආය ලම් වෙන්නේ නැහැ, බලන්නේ නැහැ, මොකොත් නැහැ. එහෙම කෙනෙක් දානෙම බෙදුවා මොකද වෙන්නේ? වන්දනෝ ඉතින් බෙදලා පොළොව දිහා බලන්න වැරදුනට වරදන්නේ මොකෙද? කැලේ. කදවස් පහ මං ගැන කියනවා නෙවෙයි. ඔක්කොම ඒව තමයි සමස්තය. දැන් ඊට පස්සේ තමන් බොහෝ ප්‍රියමනාප කරන පිරිමින් ඉන්නවා. නැත්නම් තමන්ගේ ස්වාමියා ඉන්නවා. එක පාට කබර හැදුනොත් ඊට පස්සේ හොරි වගේ දේවල් හැදුනොත්, තද හැදුනොත්, ගෙඩි ආවොත්, එක්තෙන් වෙලා මල මූත්‍ර කුඩේ වැටුනොත්, පිස්සු හැදුනොත්, සමහර විට බලන්නේවත් නැති වෙනවා. ඇඟින් කුණු වෙලා පණුව ගලන්න පටන් ගන්නවා. බලන්නේවත් නැති වෙනවා. ඒ වෙනස් වෙනවා. ඒ ඕනම දෙයක් එහෙම තමයි. දැන් වයසට යනකොට එහෙම කිසි කෙනෙක් ගණන් ගන්න නැති වෙනවා. ඒකනෝ වයසට යනකොට තරහ යනවා වැඩි. ධර්මය අවබෝධ නැති
නැතු එහෙම හිටියොත් එහෙම වයසට යනකොට තරහ යනවා වැඩි. ඒකට හේතුව එයාට ස්වභාවයෙන් දැනෙනවා එයා ගණන් ගන්නෑ කියලා. මෙයාලා ටික දැනෙනවද දන්නේ. කොහොමද වයසට යනකොට එයාට නිකන් තේරෙනවා අර ඉස්සර තිබ්බා වගේ ඔය කියන්නේ. ඇයි? ඒක තමයි එහෙම එකක් නැති වුණත් එයා හිතෙනවා. එයා හිතනවා. ඒ වෙනස් වීම. ତර වෙනස් වීම තුල තියෙනම මහා දුකක් විතරයි. ඉතින් රෝගාබාධ නිසා වෙනස් වෙනවා. කම්ම විපාකජාබාධ කර්මයෙන් විනාබාධ නිසා වෙනස් වෙනවා. ඊතු පරිණාමජාබාධ ඊතු කිපීමෙන් විනාබාධ නිසා වෙනස් වෙනවා. විෂම පරිහාරජාබාධ ශරීර විසගත වීමෙන් වෙනස් වෙනවා. ඕපක්කමිකාබාධ නොයෙක් උපක්‍රම නිසා ඒ කියන්නේ සමහරු යන්ත්‍ර මන්ත්‍ර දාන ගුරුකම් කරලා දාන සෝංගලු වෙනවා යක්ෂරු මතුරලා දාන එතකොට වෙනස් වෙනවා. එතන ඕපක්කමිකාබාධ සෙම්ම සමුත්ථානාබාධ සෙම කිපෙනකොට මේක වෙනස් වෙනවා. වාත සමුත්ථානාබාධ වාත කිපෙනකොට මේක වෙනස් වෙනවා. ඊළඟට නොයෙක් ක්‍රමවල සීතං උන්නං ජිගජ්ජා පිපාසා සීතල නිසා උෂ්ණ නිසා බඩගින්න නිසා පිපාස නිසා අපි මොන තරම් හයිය දෙනවද වේල් දෙකක් කෑවේ නැත්නම් සමහරවිට නැගිටින්නවත් පරනේ වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය. දාන සරකස වාතා තපසිරින් සප සම්පස්සාන ශරීරයේ දෂ්ට කරන සත්තුන් නිසා විදල ලැබුණ සත්තුන් නිසා දෂ්ට කළ කැරි කඩාගෙන කරන සත්තුන් නිසා සමහර විට දලඟුවෙක් හරි ගෑවුනහම ඉදි වෙනවා එතන පළු වෙනවා. අන්න වෙනස් වෙනවා. මීමැස්සෙක් විද්දත් සමහර විට අත ඉදි වෙනවා. සර්පෙක් වගේ සතෙක් විසගෝර සර්පෙක් කෑවොත් එහෙම සමහර විට ඒ විස නිසා දත් වැටෙනවා. ඇස් පෙනෙන්නේ නැති වෙනවා. කන් ඇහෙන්නේ නැති වෙනවා. සිහියපත නැති වෙනවා. සිහි මුලා වෙනවා. අන්න එක එක දේවල් වෙනවා. ඒක තමයි මේ වෙනස් වීම කියන්නේ. මේ සමාජ දිහා බලනකොට අපිට ඒවා වෙනස් වීම හොඳට දකින්න තියෙනවා. වෙනස් වීම නිසා මේ නිරෝගීව ඉන්න දූවිලි ඩිංගක් වෙදිච්ච ගාම මාස ගානක් සමහරට හොඳ කරන්න බෑ. බෙහෙත් දිවි කැහැ ඉන්නවා. සාමාන්‍ය මේ කාපු එක පුංචි කෑමක් අපත්‍ය වීමෙන් දවස් ගානක් බඩ යනවා. දවස් ගානක් බඩ දෙනවා. සමහර විට කාපු කෑම මොකද වෙන්නේ? අජීර්ණ වෙනවා. ඒ කියන්නේ මොකද? මොකද අජීර්ණ වෙනවා කියන්නේ? දිරවන්න නැතුව තියනවා මොකද? තමයි අජීර්ණ. ගානකට අජීර්ණ වෙනවා. දිරවන්නේ. ඉතින් වෙනස් වෙනවා. සමහර විට කන්ට බෑ. දුක් විඳිනවා. සමහර විට කාපුව පිට කරගන්න බෑ. වෙනස් වෙනවා. සමහර විට හොඳට කතා කරන්න පුළුවන්. ඒක පාරට අන්තභාගයේ දින වචනයක් එළියට දාන්න බෑ. ඔය විදිහට හැම අතකින්ම වෙනස් වෙන බව තමයි මෙතන තියෙන්නේ. ඒ වෙනස් වෙන ස්වභාවයෙන් නොයෙක් කාරණා නිසා වෙනස් වෙනවා. නානා හේතුන් නිසා නානා ප්‍රත්‍යයන් නිසා මෙතන අද්වා කියන ස්වභාවය වෙනස් වෙන බව. ඉතින් රූපය තමයි අපිට ප්‍රකට වෙන්නේ වෙනස් වෙන බව. හැබැයි රූපයට වඩා වේගින් වේදනාව වෙනස් වෙනවා, සංඥා වෙනස් වෙනවා, සංස්කාර වෙනස් වෙනවා, විඥාන වෙනස් වෙනවා. පංචස්කන්ධයේ වේගින් වෙනස් වෙනවා.
ඒ වේගයෙන් වෙනස් වෙන බව තමයි මේ භාවනාවෙන් දකින්නේ. අද්වා කියන ස්වභාවය. දැන් මේ අනිත්‍ය සංඥාව තමයි මේ වඩන්නේ. එක එක ක්‍රමවලට. මොකද අපේ විඥාණය මේ සසරේ බොහෝ මුලා වෙලා මෝහයෙන් පිරීලා තියෙන මේ මෝහේ මුලාව කැඩෙන්න තමයි අපි මේ විදිහට දකින්නේ. ඒ දකිමින් භාවනා කරන්න වෙනස් වෙනවා. බාහිර දේවල්හි වෙනස් වෙන බව, ආධ්‍යාත්මික ආයතනයන්ගේ වෙනස් වෙන බව, රෝගාබාධ නිසා, නොයෙක් විපත්ති නිසා, කරදර නිසා, රස්න සීතල නිසා වෙනස් වෙන බව. සමහර විට හිටි හැටියම පුරුෂයෝ ස්ත්‍රී වෙනවා. ස්ත්‍රී පුරුෂ වෙනවා. ලොකු ප්‍රශ්න ඇති වෙනවා සමහර විට. සමහර විට විවාහ වෙලා ඉන්න පුරුෂයෙක් එහෙම ස්ත්‍රියක් වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ස්ත්‍රියක් පුරුෂයෙක් වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔන්න ඔය වගේ වෙනස් වෙනවා. මේක තියෙන්නේම හැම මොහොතකම ක්ෂණයක් පාසා වෙනස් වෙමින් මුල් තත්ත්වයක් ඉතුරු වෙන්නේ නැතුව වෙනස් වෙමින් තමයි තියෙන්නේ. ආගේ වෙනස් වෙවි යන ස්වභාවය පංච උපාදානස්කන්ධය හොඳට දකිමින් මෙනෙහි කරමින් භාවනා කරගන්න තියෙන්නේ. අර මුල් කරපු ක්‍රමයටම දැන් පංච උපාදානස්කන්ධයමයි සියල්ල කියලා අපි දන්නවා. රූප කිව්වහම රූපස්කන්ධය 28 රූපේ. වේදනා කිව්වහම සුඛ දුක්ඛ උපේක්ඛා ආයතන හයේ හට ගන්නා වූ 18 ආකාරක වේදනා. එහෙම නැත්නම් ඒක අතීත අනාගත වර්තමාන වශයෙන් 54 ආකාරයි. ඒක අභ්‍යන්තර බාහිර වශයෙන් 108 ආකාරයක වේදනා ස්වභාවයක්. ඊළඟට ආයතනයි හට ගන්නා වූ සංඥා. ඊළඟට පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභි කාය සංකාර වාචික සංකාර චිත්ත සංකාර කියන සංකාරය චෛතසික විඥානයන් කිව්වහම විඥාන ඒ කියන්නේ සිත් 121. ඉතින් මේ හැම එකක්ම ස්කන්ධ පංචකයම මේ පහම තමයි සත්‍යය කියන්නේ. මේ පහම තමයි ලෝකය කියන්නේ. මම කියලා කියන්නේ ওই පහටමයි. ඉතින් ඔය පහෙන් ඈතර වීමම ඔය පහෙන් තරණය කිරීමම මේක වෙනස් වෙනවා. මේ පහ නැති තැන වෙනස් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් දුවං නිබ්බානන්ති කියලා කියනවා. නිර්වාණය දුවං කියලා කියනවා වෙනස් වෙන්නේ නැහැ. ඒක එනම් ස්ථිරයි නිවන. අනේ වෙනස් වෙන ස්වභාවය කියා දුන්න විදිහට බලමින් දැන් භාවනා කරන්න පටන් ගන්න. දැන් ආරම්භ